දහම යනු සෝබා දහම හා බැඳුණු දහමක් වන අතර බුදුරජාණන් වහන්සේද සෝබා දහම අභිබවා කටයුතු කරන මෙන් කිසිදු දේශනාවක සඳහන් නොකළසේක. සෝබා දහම යනු සිය පැවැත්ම උදෙසා කිසිවක් නොඉන්නන එසේම ජීව කාර්යයෙහි ඵල නොමසුරුව ලබා දෙන තමා විනාශ කිරීමට පවා පැමිණෙන්නන් උදෙසා සෙවන සලසන සීමා රහිත කරුණාවෙන් සියලු ප්‍රාණීන් රැකගන්නා ලොව අපූර්ව නිර්මාණයක් බව දේශනා කරන ලදී. එසේම උන්වහන්සේ සෝබා දහමට අනුව කටයුතු කරමින් තමන් වහන්සේගේ මාර්ගයේ ගමන් කළ භික්ෂූන් වහන්සේලාටද සෝබා දහමට ගරු කිරීමේ අගය වටහා දුන්සේක. එබැවින් කිසිදු භික්ෂූන් වහන්සේ නමක් සෝබා දහම අභිබවා යාමට කටයුතු නොකළ අතර එකල ඉදිකල සියලු වෙහෙර විහාර සෝබා දහම ආරක්ෂා වන පරිදි ඉදිකිරීමටද සැලසුම් කරන ලදී. සියවසේදී ශ්‍රී ලාංකේය බුදු සසුන ආරම්භ වීමත් සමගම මහා විහාරය ඉදිකර මිහිඳු හිමියන්ට පූජා කිරීමෙන් අනතුරුව ලංකාව තුළද විහාර කර්මාන්තය ආරම්භ වන්නට විය. එහෙත් බොහෝ භික්ෂූන් වහන්සේ මේ යුගයේදී කටාරකිටු ගල්ලෙන් ආශ්‍රිතව වාසය කරන්නට වූ අතර පසු කාලීනව ක්‍රමක්‍රමයෙන් බෞද්ධාගමේ ආභාසයත් වාස්තු විද්‍යාඥයින්ගේ දැනුමත් සංකලනය වී ශ්‍රී ලංකාව තුළ විවිධ ආකාරයේ ආරාමයන් නිර්මාණය වන්නට විය. එම ආරාමයන් උද්‍යාන ආරාම හා ගිරි ආරාම වශයෙන් ප්‍රධාන ආකාර දෙකකට ගොඩනංවන ලදී. මහා විහාරය, අභයගිරිය, ජේතවනය වැනි විශාල විහාරාරාම නගරය තුල ඉදිවන්නට වූ අතර නගරයෙන් පිටත සීමාව තුල හා දිවයිනේ බොහෝ ප්‍රදේශවල පදහනගරාරාම, පබ්බතාරාම ආදී වශයෙන් විහාර වර්ගයන් වර්ධනය වූ අතර බෞද්ධ විහාරාරාම සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වී ගොස් අනුරාධපුර අවසාන භාගයේදී ඉතා බහුල ලෙස මේවා ඉදිවන්නට විය. ශ්‍රී ලංකාවේ දැනට සොයාගෙන ඇති වාස්තු විද්‍යා නිර්මාණ හා ආකෘති පදනම් කරගෙන වර්ගීකරණය කරන ලද විහාරාරාම වර්ග ගණන 6කි. ඒවා නම් ලින් විහාරාරාම, නාගරික විහාරාරාම, පබ්බත විහාරාරාම, පදහනගර විහාරාරාම, ආරෝග්‍යශාලා විහාරාරාම හා පංචායතන විහාරාරාම යන විහාරාරාමයි. පබ්බත විහාරාරාමයක දැකිය හැකි මූලික ලක්ෂණ කිහිපයක් තිබෙන අතර ඒවා නම් චෛත්‍ය, බෝධිඝරය, පටිමාඝරය, උපෝසථඝරය යන ප්‍රධාන ආගමික ගොඩනැගිලි 4 වන අතර එය වටා ඉදිකරන ලද පෞරකින් යුක්තව සැලසුම් කරන ලද ආරාම නිර්මාණයක් ලෙස හැඳින්විය හැකිය.
මෙම සැලැස්ම වටා භික්ෂු නේවාසිකාගාර, භෝජනශාලා, ජලස්නාන ගෘහ, වැසිකිලි කැසිකිලි ආදී වෙනත් ඉදිකිරීම්ද ඊට පිටතින් පිහිටා තිබෙන ස්වාභාවික ජලමාර්ග වලින්ද නිර්මිත වී ඇත. පබ්බතාරාමයක් පර්වතයක් ආශ්‍රිතව කරවන ලද විහාරයක් වන අතර නමුත් කඳු ශිඛර ඇසුරු නොකර තැනිතලා භූමිවලද පබ්බත විහාර ඉදිකර තිබෙන බව දක්නට ලැබේ. ප්‍රාචීන තිස්ස පබ්බත විහාරය යනු අනුරාධපුර අවධියේ නිර්මාණය වූ පබ්බතාරාම අතුරින් එකකි. මෙය ප්‍රධාන නගරය වූ අනුරාධපුර ඇතුල් නුවරට නැගෙනහිර දිශාවෙන් එනම් ප්‍රාචීන දිශාවෙන් ඉදිකළ බැවිනුත් පළමුවැනි ගෙට්ටතිස්ස රජු විසින් මෙම විහාරය කරවා මහා සංඝයා වහන්සේට පූජා කරන ලද බැවිනුත් ප්‍රාචීන තිස්ස යන නම යෙදෙන්නට ඇති බවට පොතපතේ සඳහන් වේ. මෙහි ඉදිකිරීම් මාධ්‍යය සෙසු පබ්බත විහාරවලින් වෙනස් වනුයේ වැඩි වශයෙන් ගඩොල් භාවිත කිරීම තුළිනි. ශිලා භාවිත කර තිබුණද එය සාපේක්ෂව අඩු බවක් දක්නට ලැබේ. විශේෂයෙන් මහායාන ධර්මය පදනම් කරගෙන බිහි වෙන මේ විහාරාරාම විශේෂය පිළිබඳ සුවිශේෂී වූ වාස්තු විද්‍යා සැලැස්මක් තියෙන බව අපිට හඳුනා ගැනීමට හැකි වෙනවා පැරණි මූලාශ්‍ර අධ්‍යයනය කිරීමේදී. මංජුසී වාස්තු විද්‍යා ශාස්ත්‍රයේ විස්තර වන සැලසුම් වලට අනුව මේ පබ්බතාරාම අයත් වෙන්නේ උපපීඨ සැලැස්මට. උපපීඨ සැලැස්ම කියලා කියන්නේ මුළු භූමියම කොටස් 25කට බෙදලා ඒ කෝස්තයක් තුල ගොඩනැගිලි ස්ථානගත කිරීමේ සැලැස්මක්. එතකොට මේකෙදි තාමත්ම වැදගත් වන කාරණය තමයි මේ සැලැස්ම තුල මුඛ්‍ය සහ ගෞණ කියන සම්ප්‍රදාය දෙකකට අයිති ගොඩනැගිලි තියෙනවා. මුඛ්‍ය ගොඩනැගිලි ස්ථානගත වීමේදී විහාරස්ථානයේ මැද උස්කර බඳින ලද මාලකයක ඒ ස්මාරක ස්ථානගත කරනවා. ඊට පස්සේ අනිත් ගොඩනැගිලි ඒකෙන් පල්ලෙහා ගෞණ කියන කොටසේ ස්ථානගත කරනවා. මේ සැලැස්ම තුලදී අපිට හඳුනා ගන්න හම්බෙන්නේ මුඛ්‍ය ගොඩනැගිලි ස්තූපය, පොහොයගය, පිළිමගය සහ බෝධිඝරය මේ මැද මළුවේ නිර්මාණය කර තිබීම තුල. ආරාම සංකීර්ණය වටා ඉදිකර තිබෙන දිය අගලේ දිග අඩි 775ක් පමණ වන අතර පළල අඩි 120ක් පමණ වේ. දිය අගලට ආරාම සංකීර්ණයට අවශ්‍ය ජලය බොහෝ විට සපයාගෙන ඇත්තේ මෙම ආරාම සංකීර්ණය අසලම පිහිටි නුවර බැවින් යැයි අනුමාන කෙරේ.
ආරාමේ ඇති ප්‍රධාන ප්‍රවේශ දොරටුව දකුණු දිශාවට යොදා ඇති අතර එය ඍජුවම මධ්‍යමික මළුව හා සම්බන්ධ වනුයේ උසින් අඩු ප්‍රදක්ෂිණා පතයකිනි. මධ්‍ය මළුවේ පූජනීය ගොඩනැගිලි ඉදිකර ඇති අතර සතර දිශාවට පිවිසුම් යොදා ඇත. එදා 940 ගණන් වල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ විහාරයේ සිදු කරන ලද කැණීම් වලදී විශේෂයෙන්ම මේ විහාරයේ බටහිර පස තියෙන ගොඩනැගිල්ලක හම්බෙන සෙල්ලිපියකින් පජින තිස පව විහර කියන නාමය හඳුනාගෙන තියෙනවා. ඒ අනුව පබ්බත විහාර කියන නම ශිලාලිපි ඇසුරින් මුල්වරට හඳුනා ගැනීමට මේ විහාරාශ්‍රිත හැකියාව ලැබෙනවා. මේ විහාරයේ තියෙන මේ මධ්‍ය මළුවේ තියෙන මේ සුවිශේෂී වූ ආගමිකාංග 4 හරිම සුවිශේෂයි. ස්තූපය අපිට දැක ගන්න හම්බෙන්නේ අෂ්ටාශ්‍රාකාර ආකාරයකට. බෝධිඝරය ඒකටම සුවිශේෂ වූ සැලසුමකින් අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඒකම භික්ෂුන් වහන්සේගේ නේවාසික කුටි පහත මළුවේ ඊ타මත්ම විධිමත් සැලසුමකට නිර්මාණය කරලා තියෙනවා. පබ්බතාරාමේ ස්තූප හා බෝධිඝරය සුවිශේෂී හැඩයන්ගෙන් යුක්තව නිර්මාණය කර තිබීමද දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. මහාචාර්ය ටී.පී. කුලතුංග මහතාගේ අදහස වන්නේ ලක්දිව කැණීම් මගින් සොයාගත් මෙවැනි හැඩේ පළමු බෝධිඝරය මෙය වන බවයි. අටපට්ටම් හැඩති දාගැබක ස්වරූපය උසුලන ප්‍රතිමා ගෘහ 4ක නටබුන් මළුව සිව් කොනේම දක්නට ඇති අතර බෝමළුවක් ප්‍රතිමා ගෘහයක් උපෝසත ගරයක් මෙහි දැකිය හැකිය. අනුරාධපුර නවනගරයේ සිට සැතපුම් 3ක් පමණ නැගෙනහිරට වන්නට විශාල ප්‍රදේශයක පැතිර ඇති වර්තමාන නිවන්තක චේතිය නමින් යුත් නටඹුන් ප්‍රදේශය තුළුබිල පබ්බතාරාමයේ ලෙසින් හැඳින්වේ. විවිධ ගොඩනැගිලි නෂ්ටාවශේෂ ඇති මෙම භූමිය දකුණේ සිට උතුරට පැතිර ඇත. මෙම ආරාම සංකීර්ණය ඍජුකෝණාශ්‍රාකාර ප්‍රාකාරයකින් සහ දිය අගලකින් සීමා වී පවතී. තොලිල පබ්බතාරාමයේ ගත්තාම මේ තොලිල පබ්බතාරාමයේ සැලැස්ම අනෙක් පබ්බතාරාම වලට වඩා ටිකක් සුවිශේෂයි. විශේෂයෙන්ම ඍජුකෝණාශ්‍රාකාර භූමි සැලැස්මක් තුළ නිර්මාණය කරලා තියෙන මේ පබ්බතාරාම සැලැස්ම තුළ මේකේ නිර්මාණය කරලා තියෙන මුඛ්‍ය ගොඩනැගිලි ප්‍රධාන වශයෙන්ම අපිට කොටස් කීපයකින් හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. මේ අතරින් අපිට ස්තූපය, පොහොයගේ, පිළිමගේ සහ බෝධිඝරය එක ස්ථානයක ස්ථාපනය කරලා තියෙන අතරම ඊට පස්සේ නිර්මාණය කරන ලද මාර්ගයකට යාබදව නිර්මාණය කරලා තියෙන පිළිමගයක්.
ලංකාවේ සුවිශේෂීතම මූර්තියක් කැටයමක් විදියට සැලකෙන එහෙම නැත්නම් ප්‍රතිමාවක් විදියට සැලකෙන තොළුවිල බුද්ධ ප්‍රතිමාව තියෙන්නේ මේ ප්‍රතිමාගරය තුල. එතකොට මේ සැලැස්ම අනිකුත් පබ්බතාරාමත් එක්ක ගත්තාම හරිම සුවිශේෂ සැලැස්මක් විදියට අපිට පෙන්වලා දෙන්න පුළුවන් වෙනවා. මතු කරගෙන තිබෙන නෂ්ටාවශේෂ අතර උතුරු අන්තයේ පිහිටි චතුරස්‍රයේ පූජනීය අංග කිහිපයකි. එහි නිර්මාණය කර ඇති බෝධිඝරය වෘත්තාකාර වන අතර පුරාවිද්‍යා කොමසාරිස් HCP බෙල් මහතා සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙය වටදාගයක් ලෙසයි. එහෙත් මෙවැනි බෝධිඝර සීගිරිය පබ්බතාරාමය සහ මැණික් දෙන පබ්බතාරාම ආශ්‍රිතවද හමු වී ඇති බව මෙලෙසින් දැකගත හැකිය. තුළුවිල බෝධිඝරයේ කණු පේලි දෙකක් වෘත්තාකාරව පිහිටා ඇති අතර ඇතුළත කණු පේලි 8ක්ද පිටත කණු 14ක්ද වේ. එම කණු මත දැව මගින් බෝධිඝරයේ බහල සවිකර තිබෙන්නට ඇතැයි විශ්වාස කරන අතර මෙහි ප්‍රධාන දොරටුව දකුණු දෙසට මුහුණලා පිහිටා ඇත. බෝධිඝරයට උතුරු දෙසින් ඇති විශේෂිත ගොඩනැගිල්ල උපෝසථාඝරය වන අතර එහි ගල් කණු තැම් 22ක් පමණ තිබෙන්නට ඇතැයි විශ්වාසයක් පවතී. එසේම ගල් කණු කිහිපයක් කැබලි වී තැනින් තැන මෙලෙසින් විසිරී ඇති අතර මෙහි ඉහළ මාලයක් තිබෙන්නට ඇති බවට විද්වත්හු අනුමාන කරනු ලැබේ. මෙම මළුවේ දාගෙබක් තනා ඇති අතර එම වේදිකාව අඩි 7ක් පමණ උසින් යුක්ත වේ. දාගැබෙහි ගර්භ කොටස පමණක් වර්තමානයේ දැකිය හැකි අතර එය එතරම් විශාලත්වයකින් යුක්ත නොවේ. එසේම මෙහි සලපතල මළුව ගල් අතුරා ඇති අතර දාගැබට පිවිසීම සඳහා බටහිරින් හා දකුණින් පිවිසුම් මාර්ග දෙකක් පවතී. ගන්ධකුටි සම්ප්‍රදායට හැඩයට තියෙන මේ පටිමාගරේ ඉඳලා ප්‍රධාන මාර්ගයක් නිර්මාණය කරලා තියෙනවා. අපිට මේ පසකින් දකින්න පුළුවන් මේ මාර්ගය. මේ මාර්ගය කෙලින්ම සම්බන්ධ වෙන්නේ ප්‍රධාන මුඛ්‍ය ගොඩනැගිලි තියෙන මළුවට. ඒකට මේ පූජනීය අංගණය තුලදී මේ සැලැස්ම පංචාවාස සැලැස්ම කියලා තමයි විද්වතුන් ප්‍රකාශ කරලා තියෙන්නේ. පංචායතන සැලැස්ම කියලා
මේ සම්බන්ධව විද්වතුන් ප්‍රකාශ කරන්නේ ස්තූපය, පොහොයගය, පිළිමගය සහ බෝධිකරය කියන අංග සමග සභහ කියන ගොඩනැගිල්ල. මේ පබ්බතාරාම සැලැස්ම තුළ ස්ථාපිත කිරීම තමයි පංචායතන සැලැස්මක් කියලා කියන්නේ. එතකොට මේ තොළුවිලදී අපිට මේ පංචායතන සැලැස්ම දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි සුවිශේෂම ලක්ෂණයක් වෙන්නේ. හැබැයි නමුත් අනෙකුත් ගොඩනැගිලි මේ ඍජුකෝණාස්ථාකාර භූමියේ ඊටාත්ම විධිමත් විදියට ලැබුම් ගෙවල් ඒකම ජනතාගර ඒකම කැසකිලි වැසකිලි පද්ධති ඊටා විධිමත් විදියට මේ භූමියේ ස්ථාපිත කරලා තියෙනවා. මදක් උස්බු තුන්වැනි මළුවට පිවිසීම සඳහා පියගැට පෙළක් ඇත. එහි ඇති යන්ත්‍රගල නොහොත් නිදන්ගල අනුව මෙය පිළිමගයක් ලෙස හැඳින්විය හැකිය. මෙම පිළිමගෙයි සමාධි මුද්‍රාවෙන් යුක්ත පිළිමයක් හමු වූ බව බෙල් මහතාගේ වාර්තාවේ දැක්වෙන අතර අද එම පිළිමය තොළුවිල බුද්ධ ප්‍රතිමාව ලෙසින් කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. මෙරට ඉපැරණිම ආරාමික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුවිශේෂ ගොඩනැගිලි විශේෂයක් ලෙස පදානගර හැඳින්විය හැකිය. භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාට ස්වකීය පිළිවෙත් ඉටු කර ගැනීම අරඹයා ඉදිකර ඇති මෙම ගොඩනැගිලි අනුරාධපුර යුගයේ මුල් වකවානුවේ සිට අවසාන කාලයේ දක්වාම පැවති බවත් එසේම ලොව වෙනත් රටක මෙම වර්ගයේ ගොඩනැගිලි දක්නට නොලැබෙන නිසාත් අනුරාධපුර යුගයෙන් පසුව මෙම සම්ප්‍රදායේ ගොඩනැගිලි ඉදි නොවුණු බැවින් එම යුගයෙන් පසුව පදානගර නිර්මාණය අභාවයට ගොස් ඇති බවත් දක්නට ලැබේ. අනුරාධපුර බටහිරාරාමය ක්‍රිස්තු වර්ෂ 7-10 කාල වකවානුවට අයත් වන අතර එය මෙම සම්ප්‍රදායේ දියුණුතම ලක්ෂණ පෙන්නුම් කරයි. පදානගරයක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් දැකිය හැකිය. මෙම ලක්ෂණ නිසා HCP බෙල් මහතා මෙය ද්විත්ව මණ්ඩප ගොඩනැගිලි ලෙසින් හඳුන්වා දී ඇත. මෙම ද්විත්ව මණ්ඩපයේ කුඩා චතුරස්‍රයක් ලෙස පෙනෙන කොටස කුටිය ලෙසද විශාල චතුරස්‍රය මණ්ඩපයේ ලෙසද මූලිකව හඳුනා ගැනේ. මෙම කොටස් දෙක සම්බන්ධ කිරීමට තනි ගලින් කරන ලද ගල් පුවරුවක් පාලමක් ලෙස යොදා ඇත. එබැවින් එක් කොටසකින් අනිත් කොටසට ගමන් කළ හැකිය. කුටිය ලෙස සැලකෙන කොටසේ ශේෂව ඇති කුළුණු නිසා
එය බිත්තිවලින් හා වහලකින් සමන්විතව තිබෙන්නට ඇතැයි සැලකෙන අතර තපෝවන භික්ෂූන්ගේ වාසය සඳහා මෙම කුටිය යොදා ගන්නට ඇත. නමුත් විවෘත මණ්ඩපයේ එවැනි ගල් කුළුණු පිහිටි බවට සාධක නොමැති අතර විවෘත මණ්ඩපයේ සිට කුටිය දක්වා සම්බන්ධ වන ගල් පාලමේ ආරම්භක ස්ථානයේ දෙපසට විහිදුණු පියගැට පෙළවල් ඇත. බොහෝ විට මෙම විවෘත මණ්ඩපය එකල භාවිත කරන්නට ඇත්තේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා විසින් නවක භික්ෂූන් වහන්සේලා උදෙසා භාවනාවට සුදුසු කමඨහන් ලබා දීම හා ඒ පිළිබඳව කිසියම් ගැටලුවක් ඇති වූ කල එය निराकरणය කර ගැනීම වැනි කාරණා සඳහායි. මේ විහාරාරාම සංකීර්ණවල ඉතිහාසය පිළිබඳ අපි සාකච්ඡා කිරීමේදී පියන්ගල්, පතනගල් යන නම් වලින් තමයි මේවා සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම සෙල්ලිපිවලත් සාහිත්‍ය මූලාශ්‍රවලත් මේ ආදි වශයෙන් සඳහන් වන මේ විහාරාරාම සංකීර්ණය ලංකාවටම ආවේනික බෞද්ධ සම්ප්‍රදායක් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. පතන් යන වචනය පිළිබඳ විග්‍රහ කරන සුමංගල ශබ්දකෝෂය පතන්ගල පතන් යන වචනය තුලින් වීරය වඩන කෙලස් නසන භික්ෂූන් සිටපු භූමිය විදියට තමයි මේක සැලකෙන්නේ. විශේෂයෙන්ම පාංශුකූලික භික්ෂූන්, එහෙමත් නැත්නම් භාවනානුයෝගී භික්ෂූන් මේ පදානගර සම්ප්‍රදාය ආරාම තුල වැඩ වාසය කළ බවට තමයි අපිට පැහැදිලි වෙන්නේ. වාස්තුවිද්‍යාත්මක නිර්මාණ වශයෙන් අපි ගත්තාම මේ නිර්මාණ ඒ බව මනවින්ම පැහැදිලි කරනවා. ගල්පාලම කොටසේ ඇති පියගැට පෙළවල් මගින් ආචාර්යවරයා හමුවීමට පැමිණෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ කමඨහන් වූ උපදෙස් ලබා ආචාර්යවරයාට පිටු නොපා යාමට හැකිවන ලෙස නිර්මාණය කර ඇත. පදානගර ගොඩනැගිල්ල ප්‍රධාන පෞරකින් හා ඒ හා සම්බන්ධ වූ පිවිසුම් දොරටු වලින් සමන්විතය. බටහිරාරාම පදානගරයේ ප්‍රධාන පිවිසුම් දොරටුව නැගෙනහිර දෙසට යොමු වී ඇති අතර උපදොරටු උතුරු හා දකුණු දෙසට විහිදී ඇත. එසේම මෙම සංකීර්ණයේ ද්විත්ව ගොඩනැගිල්ලට යාබදව ඇති දිය අගල් කුටිය කොටස හා සැම විටම බද්ධ වේ. පාරිශුද්ධත්වය සංකේතවත් කිරීම සඳහා සීමාවක් ලෙස මෙසේ නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම ගොඩනැගිල්ල අසල පොකුණක් නිර්මාණය කර ඇති අතර එය මෙලෙසින් දිස්වේ. මෙම පොකුණේ පතුලට බැසීම සඳහා පියගැට පෙළක්ද නිර්මාණය කර තිබේ. පදානගර සම්ප්‍රදායේ විහාරාරාම පිළිබඳ අධ්‍යයනය කරපු HCP බෙල්, කොකාඩ්, අයර්ටන්, සේනක බණ්ඩාරනායක සහ ගාමිණී විජේසූරිය වගේ විද්වතුන් මේ පදානගර සම්බන්ධව ඒ උපයෝගීතාවය සම්බන්ධව විවිධ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. මේ ස්ථානයේ තියෙන මේ ද්විත්ව වේදිකා ගොඩනැගිලි වලින් පිටිපස්සේ කුටිය තුල අපිට දැක ගන්න හම්බ වෙනවා ගල් කණු. විශේෂයෙන් වහලක් සහිත ස්ථානයක් විදිහට තමයි ඒක තිබිලා තියෙන්නේ. මේ ස්ථානයේ උළු කිසිවක් කැණීම් වලදී අපිට හම්බෙලා නැහැ. ඒ නිසා බොහෝ අයගේ මතය වෙන්නේ
මේ කුටිය පන්නශාලා ක්‍රමයට නිර්මාණය කරා තිබුණා කියලා. ඒ කියන්නේ කොළ සෙවිලි කර ගෘහයක් විදියට තමයි තිබිලා තියෙන්නේ. ඉදිරි මණ්ඩපයේ කිසිවක් අපිට දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ ස්ථානයට ආපු භික්ෂුන් වහන්සේලා හෝ මේ ස්ථානයේ වැඩ වාසය කරපු භික්ෂුන් වහන්සේලා මේ මණ්ඩපය සමහර විට ගිනි කසිනිය පාවිච්චි කරලා භාවනා කරන්නත් එහෙම නැත්නම් සාමණේර භික්ෂුන් සඳහා කමඨහන් ලබා දෙන්නත් මේ ස්ථානය පාවිච්චි කළ බවට තමයි සාධක අපිට හම්බෙන්නේ. ඊ타මත්ම චාම්මාකාරයෙන් නිර්මාණය කර බොරදම් රටා සහිත ගෘහ ලෙස මේවා නිර්මාණය කරලා තියෙනවා. මෙම ප්‍රධාන ගරේ ඇති තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ගොඩනැගිලි හා ඊට සම්බන්ධ කර ඇති මුරගල, කොරවක්ගල් හා සඳකඩ පහන් කැටයම් රහිත වීමයි. කැටයම් දක්නට ඇත්තේ කැසිකිලි හා වැසිකිලි ගල්වලය. ඒවායේ වාමන රූප, කුවේර රූප, සත්ව රූප, විමාන හා මාලිගා නිරූපණය කර ඇත. ජීවිතයේ අනිත්‍ය බව, කම්සැපේ පිළිකුල් බව භික්ෂූන් වහන්සේගේ සිතේ අභිප්‍රේරණය කිරීම අරමුණු කොටගෙන එම රූප කැටයම් කරන්නට ඇතැයි විද්වතුන්ගේ මතය දී ඇත. පදානගර ආරාම සංකීර්ණ තුල ආරණ්‍යවාසී භික්ෂුන් එහෙම නැත්නම් භාවනානුයෝගී භික්ෂුන් සිටි බවට අපිට මේක අභ්‍යන්තරයේ තියෙන තොරතුරු වලින් දැනගන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම මේ පදානගර ආශ්‍රිතව අපිට දැක ගන්න හම්බ වෙන සක්මන් මලු. ඒ සක්මන් මලු මේ භික්ෂුන් පාවිච්චි කරලා තියෙන්නේ විශේෂයෙන්ම භාවනාව කිරීම සඳහා. සෙනඟ බණ්ඩාරනායක මහත්මයා පෙන්වලා දෙන ආකාරයට මේ ස්ථානයේ තියෙන මේ ගොඩනැගිලි ඉතාම දියුණු මට්ටමේ වාස්තුවිද්‍යාත්මක නිර්මාණ විදියට තමයි සැලකෙන්නේ. බටහිර ආරාමයේ තියෙන මේ ගොඩනැගිලි බොරදම් සහිත දියුණු අවධියක නිර්මාණය කරපු නිර්මාණ විදියට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඓතිහාසික වටිනාකම් රාශියක් ඇති මෙවැනි පුදබිම් එක් අතකින් කාලීන සමාජය තුළ සුලභ ගණයේ සැලැස්මක් වූවා පමණක් නොව එම ගොඩනැගිලිවල ආකෘතියද ලාංකික ගෘහ නිර්මාණ ශිල්පයේ මූලාරම්භයක් විය. වර්තමානයේ දක්නට ලැබෙන මෙම සියලුම ස්මාරක එදා මහ ඉහළින් වැජඹුණ භික්ෂූන් වහන්සේලා දහස් ගණනක් ඒකරාශී වූ මහා භූමි විය. ඒවායින් එදා හමන ලද සිල් සුවඳ අදටත් මේ ප්‍රදේශවලට පැමිණි විට දැනෙන්නේ එදා තිබුණ ගුණවත් බව නිසාමය. නමුත් තාක්ෂණයේ දියුණුවත් සමගම මිනිසාගේ අභ්‍යන්තරික යහගුණ විනාශ වී ඔවුන් වර්තමානය වන විට සිතීමේ ශක්තිය හා නිර්මාණ ශක්තිය අහිමි යාන්ත්‍රික මිනිස් කොටසක් බවට පත් වී ඇත.
එහි ප්‍රතිඵලය වී ඇත්තේ අතීතයේ භාවිත කළ මේ මහා ඥාන සම්පත වර්තමානය වන විට විනාශ වී ගිලිහී යාමයි.